බොහොමයක් දෙනෙක් නිරන්තර විමසන කාරණයක් අසන්නට අවසරයි. ස්වාමීනි, අපි මේ ධර්ම මාර්ගයේ යන විට අපිට විවිධ බාධක බලපෑම්, සමහර විට ඇසට පේන බලපෑම් වගේම නොපෙනෙන බලපෑම් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. ස්වාමීනි, මේ බලපෑම් ඇති වෙන්නේ ඇයිද කියන කාරණයක්, එවැනි වූ බලපෑම් ඇති වෙන විට ඒවායින් මගහරවා ගන්නට අපිට අනුගමනය කළ යුතු බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන්නට යෙදුණු ඔබ වහන්සේලා විසින් තමන් වහන්සේලාගේ ජීවිතයෙන් අවබෝධ ඒ කාරණා පිළිබඳව දැන කියා ගන්න කැමතියි. මේමයි ධර්ම මාර්ගයේ තුල ගමන් කරද්දී බාධාවන් සකස් වෙනවා නම් ගිහි පින්වතුන්ලාට ඒ බාධාවන් අර වසවර්ති මායාවෙන් වෙන බාධාවන් නම් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් සමහරු අපේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මම කොච්චර පින්කම් කරන්න ගියත් භාවනා කරන්න ගියත් හැම වෙලාවම මොකක් හරි ප්‍රශ්නයක් එනවා කියලා. මේක ස්වාමින් වහන්සේ මායя මට කරන බාධාවක්ද කියලායි අහන්නේ. බොහොම පැහැදිලිව පින්වතුන්ලාට දැනගන්න ඕනේ වසවර්ති දිව්‍ය පුත්‍රයා වූ ඒ වසවර්ති දිව්‍ය තලයේ ඉන්න මාර දූතයන් වූ ගිහි පින්වතුන්ලාට කොතනකවත් බාධා කරන්නේ නැහැ. ගිහි පින්වතුන්ලාට ධර්ම මාර්ගයේ බාධාව බවට පත් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ මායයමයි. තේරුම් ගන්න. මේ තමන්ගේ රූපය ඇසුරු කරගෙන තමා තුළ සකස් වෙන පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ මායයමයි මේ ගිහි ජීවිතයේදී තමන්ට බාධා කරන්නේ පින්වතුනි. මොකද නිරේතුරුවම ඔබ හිතනවා නම් බාධාවක් කියන කාරණය ජීවිතයට මතුවෙනවා නම් ඒ බාධාව ඔබට මතුවෙන්නේ අතීත සංස්කාරයේ ඵලයක් නිසාමයි පින්වතුනි. අතීත අකුසල් සංස්කාරයන්ගේ ඵලයක් නිසාමයි. දැන් මට මතකයි මං අද උදේ මං වැඩ ඉන්න කුටියේ ඉද්දි අර 25ක් විතර රිලා රංචු ඇවිල්ලා අර මුළු වහලේ උඩම දඟලන්න ගත්ත පින්වතුනි. 25කට වැඩි. නමුත් ඒ රිලා රංචුව දඟලද්දී මං වාඩි වෙලා හිතුවේ මොකද්ද? මං සංසාරේ රිලවෙක් වෙලා ස්වාමින් වහන්සේලා වැඩ සිටිය කුටි වලට පැනලා අර ආකාරයෙන් වහලේ උඩ දඟලන්නේ නැති එහි විපාකයයි මට ලැබුණේ කියලා පින්වතුනි. ප්‍රශ්නයක් වුණාද? අකුසලයක් කරගත්තද? වඳුරන්ට ගහන්න ගියාද? නැහැ. නමුත් අපි කවදාකවත් එහෙම කරනවද? එහෙම කරන්නේ නැහැ. ඒ නිසා සෑම දෙයක්ම ධර්මානුකූලව ගලප ගන්න. ඔබේ ජීවිතයට බාධාවක් එනවා නම් ඒ බාධාව කවුරුත් කරන දෙයක් නම් නෙමෙයි. ඒකයි කියන්නේ පංච උපාදානස්කන්ධ මායයයි මේ බාධාව කරන්නේ කියලා. මොකද තමා දකිනවා තමාට අනුන් බාධාවක් කරනවා. නමුත් ඒ හිත තමන්ට අයිතිද? දැන් ඔබ බලන්න මේ දක්වා මේ මොහොත දක්වා අතීතයේ ඔබට කොච්චරනම් හිතෙන්නේ නැත්ද මට කොච්චරනම් බාධා වෙන්නේ නැද්ද කියලා. නමුත් ඒ බාධා වෙනවා බාධා වුණේ ඇයි කියන එකම හිතක්වත් ඔබට දැන් අයිතිද? ඕක තමයි කියන්නේ. ඔබට අයිති නැහැ. ඔබට අයිති නැති පංච උපාදානස්කන්ධ මායя ඔබ තුල හිඳමින් පින්වතුනි මේ නැති ප්‍රශ්නයක් නිරතුරුවම ඇති කරනවා. ඒ නිසා නිරතුරුව මේ සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය දකින්න. මේ සකස් වෙන්නා වූ හිතේ අනිත්‍යභාවය ඔබ දකිනවා නම් භාවනාවේදී කිසිම බාධාවක් ඔබ ඉදිරියට එන්න විදියක් නැහැ පින්වතුනි. කිසිම බාධාවක් එන්න විදියක් නැහැ. වසවර්ති දිව්‍ය පුත්‍රයා ඔබ ඉදිරියට ආවත් ඒ අනිත්‍ය වූ රූපයක් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් විතරයි. ඊට වඩා දෙයක් නැහැ. නමුත් ඔබ නිත්‍ය සංඥාවක් ගන්නවා කියන්නේ අන්න ඔබ තුල පංච උපාදානස්කන්ධ මායя ක්‍රියාත්මක භාවයට පත් වුණා පින්වතුනි. ඒ ක්‍රියාත්මක භාවයට පත් වුණේ කුමක් නිසාද? අතීත අකුසල් සංස්කාරයක් නිසා ඔබට මේක ධර්මයේ ගලපා ගන්න ශක්තියක් නැහැ පින්වතුනි. ඒ නිසා නිරේතුරුව දකින්න පින්වතුන්ලාගේ ජීවිතයට ධර්ම මාර්ගයේ බාධාවක් එනවා කියන්නේ වසවර්ති මායя පීඩා කරනවා නම් නෙමෙයි. ඔබට එහෙම හිතෙනවා නම් ඒ හිතෙන මොහොතක් පාසා ඔබ සක්කාය දිට්ඨිය වැඩි කරගන්නවා පින්වතුනි. එතන හරිම භයානකයි. ඔබට හිතෙන මොහොතක් පාසා ඔබට හිතෙනවා නම් මට මායя බාධා කරනවා වසවර්ති දිව්‍ය පුත්‍රයා බාධා කරනවා කියලා ඒ හිතන මොහොතක් පාසා ඔබ සක්කාය දිට්ඨිය වඩා ගන්නවා. ඇයි සක්කාය දිට්ඨිය වඩා ගන්නෙ? තමා තුලින් තමා දකිනවා තමා ශක්තිමත්ව ධර්ම මාර්ගයේ තුල ඉන්න කෙනෙක් කියලා. එතන මමත්වයේ දැඩිභාවයක් තියෙනවා. මේ මමත්වයේ දැඩිභාවයේ තුලයි අපි දකින්නේ මට ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න දෙන්නේ මට බාධා කරනවා කියන තැන මම කියන දෘෂ්ටිය තුල මම කියන මමත්වයේ දැඩිභාවයේ තමා තුල පෝෂණය වීම තුලයි තමයි ප්‍රශ්නේ දකින්නේ පින්වතුනි. ඒ නිසා නිරේතුරුව බාධා වෙන හිත පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න. දැන් අද උදේ ඉඳන් මේ වෙනකන් ඔබට හිත කී දහහක් ඇති වෙන්නේ නැද්ද?
උදේ නැගිටින්න කියලා හිත කිව්වා, තේ බොන්න කියලා හිත කිව්වා, මූණ හොදන්න කියලා හිත කිව්වා, මෙතෙන්ට එන්න ඕනේ කියලා හිත කිව්වා. දැන් තේ බොන්න කියපු හිත තියනවද? උදේ නැගිටින්න කියපු හිත තියනවද? මෙතෙන්ට එන්න කියපු හිත තියනවද? මේ සෑම හිතක්ම අනිත්‍යභාවයට පත් වුණා. මේ සෑම හිතක්ම අනිත්‍යභාවයට පත් උනේ ඔබව ක්‍රියාත්මක භාවයට පත් කළා. ඔබේ ක්‍රියාත්මක භාවය නිසා ඔබ එක්ක කුසලයක් සිද්ධ කළා, ඔබ එක්ක අකුසලයක් සිද්ධ කළා. ඒ කියන්නේ සකස් වෙන සෑම හිතක්ම අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙන්නේ ඔබ ක්‍රියාත්මක භාවයට පත් වෙලා, ක්‍රියාත්මක භාවය තුල එක්ක කුසලයක් සිද්ධ වෙනවා, එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දි මේ කුසලයක්ද අකුසලයක්ද සිද්ධ වෙන්නේ? කුසලයක්. එතකොට කුසල අකුසල් කියන්නේ මොනවද? සංස්කාර. සංස්කාර වල ස්වභාවය මොකද්ද? භවයට අරගෙන යනවා. එහෙනම් ඔබ නිත්‍ය වශයෙන් ගන්නා වූ සෑම සිතුවිල්ලක් පාසා ඔබ භවයට යන්නා වූ සංස්කාරයක් රැස් කරනවා. ඔබ දැස් දෙක පියාගෙන පැය කාලක් මේ සකස් වෙන සෑම හිතක්ම අනිත්‍යයි කියලා දකින්න, ඒ පැය කාල තුල ඔබ භවයට යන සංස්කාරයක් රැස් කරන්නේ නැහැ පින්වතුනි. රැස් කරන්නේ නැහැ. ඒ නිසා භාවනා ගමනේදී, ධර්ම මාර්ගයේදී ඔබ තුල සකස් වෙන්නා වූ සෑම බාධකයක්ම අතීත අකුසල් සංස්කාරයක්. මොකද අපි සංසාරයේ අප්‍රමාණ අකුසල් කියලා මන් මේ වැස්ස දැන් ධර්මානුකූලව ගැලපුවා. අපි මේ වැස්සෙන් පීඩා වින්දේ වැස්ස වලාක දෙවියන්ගේ වරදක් නෙමේ. අපි සංසාරයේ වැස්ස වලාක දෙවියන් වෙලා නටපු පිස්සු වල ආනිසංස තමයි අපිට මේ ලැබුණේ පින්වතුනි. එහෙනම් මේ සෑම දෙයක්ම ධර්මානුකූලව ගලපද්දී ලෝකය කොච්චර ලස්සනද සුන්දරද පින්වතුනි. ඕනෑම දෙයක් කෙනෙක්ගේ සිනහවත් තුලින් ධර්මයක් මතු කරගන්න පුළුවන්. කෙනෙක්ගේ කේන්තියක් තුලින් ධර්මය මතු කරගන්න පුළුවන්. කෙනෙක්ගේ නිරෝගී භාවයක් තුලින් ධර්මය මතු කරගන්න පුළුවන්. කෙනෙක්ගේ රෝගී භාවයක් තුලින් ධර්මය මතු කරගන්න පුළුවන්. කෙනෙක්ගේ උගත් භාවයක් තුලින් නූගත් භාවයක් තුලින් ධර්මය මතු කරගන්න පුළුවන්. මේසා ධර්මය අපි ඉදිරිපිට තියෙද්දි පිංගතුනි, අපි ධර්මය සොයසොයා කමඨහන් සොයසොයා පන්ති ගානේ යනවා කියන එක මෝඩකමක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම ඔබට ලැබුණා වූ මේ ගමනේදී මොන බාධාවක් නැති වුණත් ඒ බාධාව පංච උපාදානස්කන්ධ මායя කියලා දකින්න. ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. භාවනා කරද්දී සකස් වෙන සෑම හිතක්ම අනිත්‍යයි කියලා දකින්න. ඒ හිත නිත්‍ය වශයෙන් ගන්න යන්න එපා. ඒ හිත නිත්‍ය වශයෙන් ගන්න මොහොතේ හිත නිසා ඔබ තව හිත 10ක් ඇති කර ගන්නවා. ඒ 10 නිසා තව හිත 100ක් ඇති කර ගන්නවා. අවසානයේ හිත විසිරීලා ඔබ නැකිටලා යනවා පින්වතුනි. ඒ නිසා ධර්ම මාර්ගයේ ඔබට බාධා කරන්න වසවර්ති මායя එන්නේ නැහැ. කොයිම වෙලාවකවත් ඒ චිත්තය ඇති කර ගන්න එපා. බාධා කරන්නේ පංච උපාදානස්කන්ධ මායяමයි පින්වතුනි. ඒ පංච උපාදානස්කන්ධ මායя ඔබ සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය තුල දකින්න ඕනේ. සංස්කාර පත්‍ය විඥානං කියන්නේ ඔබේ හිතේ විසිරුණු ස්වභාවය නිරතුරුව සකස් වෙන්නේ අතීත සංස්කාරයන් නිසාමයි පින්වතුනි. අතීතයේ අප්‍රමාණ කාමච්ඡන්දයන් වඩලා, අතීතයේ සතර අපායන්ට වැටිලා, දිව්‍ය තලවල මනුස්ස තලවල අප්‍රමාණ කාමයන් අත්විඳලා, ඒ සංස්කාරයන් නිසා පින්වතුනි නිරතුරුව විඥානය සකස් වෙන්නේ හිත විසිරෙන දිශාවට. ඔබ හිතන්න සංසාරයේ කොච්චරනම් අපි කාමයන් තුල ජීවත් වෙන්නේ නැද්ද කියලා. මේ බුද්ධෝත්පාද කාලයක් කියන්නේ දැන් මේ අවුරුදු 2600යි. තව අපි අවුරුදු 400ක් තියමු, අවුරුදු 3000යි. නමුත් මේ අවුරුදු 3000ක් කියන පුංචි බුද්ධෝත්පාද කාලයේ ඉන්නේ අවුරුදු ලක්ෂ 20කට වැඩිය දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කළා. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු ලක්ෂ 20කට වැඩි. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 20000ක්. මේ අවුරුදු 20000 අවුරුදු 120ට බහින තැනයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු දීර්ඝ අවුරුදු ලක්ෂ 20ක අබුද්ධෝත්පාද කාලයකට පස්සේ ලැබෙන බුද්ධෝත්පාද කාලයේ අවුරුදු 2600යි 3000යි පිංගතුනි. මේ අවුරුදු 2600 3000 බුද්ධෝත්පාද කාලේ ඉවර වෙලා නැවත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු ලක්ෂ 25කට වැඩි යනවා. ඒතර බලන්න දීර්ඝ බුද්ධෝත්පාද කෙටි බුද්ධෝත්පාද කාලයකත් දීර්ඝ අබුද්ධෝත්පාද කාලයකත් කොයිසා පරතරයක් තියනවද කියලා. මේ අවුරුදු 3000ක් වැනි බුද්ධෝත්පාද කාලේ ඉන්නේ අවුරුදු ලක්ෂ 20ක් පහු කරලා අනාගතයේ අවුරුදු ලක්ෂ 25කට යන්න තියෙනවා. එහෙනම් බලන්න මේසා කෙටි බුද්ධෝත්පාද කාලවල තමයි අපේ ජීවිතය තුල අපි ලබලා තියෙන්නේ. ඊසා අබුද්ධෝත්පාද කාලවල වල අපි අප්‍රමාණ අකුසල් කරලා තියෙනවා. අප්‍රමාණ කාමච්ඡන්දයන් පංච නීවරණ තුල ජීවත් වෙලා තියෙනවා. ඒ නිසාමයි අපේ හිත විසිරෙන්නේ පිංගතුනි.
ඒ නිසාමයි අපේ හිත විසිරෙන්නේ. මොකද ඒසා සංසාරේ පංච නීවරණයන් වඩලා තිනවා වැඩි. මොකද අබුද්ධෝත්පාද කාල අප්‍රමාණ දීර්ඝයි. එනිසා හිත විසිරෙද්දී ඔබ දකින්න මේ විසිරෙන හිත හේතුඵල ධර්මයක් කියලා. හිත විසිරෙද්දී ඔබ දකින්න මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල කාමච්ඡන්ද පංච නීවරණ වැඩි මේ ඵලයක් වශයෙන් උයි හිත කාමයන්ටම යන්නේ කාමයන්ටම දුවන්නේ කියලා පිංගතුනි. දුල මේක නිරේතුරුව නුවණින් මතු කරලා ගන්න. නුවණින් මතු කරලා අරගෙන ඔබ දක්ෂ වෙන්න භාවනා කිරීමේදී විසිරෙන හිත නිරේතුරුව විදර්ශනාවෙන් දකින්න. හිත විසිරෙනවා කියලා කොයි වෙලාවකවත් භාවනාවෙන් නැගිටලා ගැටිලා යන්න එපා. ඒ විසිරෙන හිතේ අනිත්‍යභාවය දකින්න. ඒ විසිරෙන සිතේ අනිත්‍යභාවය දකිද්දී විසිරුණා වූ සිත තුළින් විදර්ශනාව මතු කරගත් දක්ෂයෙක් බවට ඔබ පත් වෙනවා. නමුත් ඔබ මොකද කරන්නේ? හිත විසිරෙන මොහොතක් පාසා ගැටි ඉන්නවා. සමහර පිංගතුල්ලා අපිට ඇවිල්ලා කියනවා නිරේතුරුව හිත විසිරෙනවා කියා ගැටි ඉන්නවා. විසිරෙන හිත තුළින් තව අකුසල් රැස් කරනවා පිංගතුනි. ඒ නිසා හිත විසිරුණා කියලා ඔබ බිය වෙන්න එපා. විසිරුණු හිතත් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දකින්න. විසිරුණු හිතත් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් කියලා දකිද්දී ඔබ විසිරුණු හිතින් විදර්ශනා නුවණ මතු කරගත් දක්ෂයෙක් බවට පත් වෙනවා. ඔබ රකින්න සිල්පදයේ වගේම බිඳෙන සිල්පදයක් විදර්ශනා නුවණින් දකින්න. මේ සම්මා සම්බුද්ධ ශාසනය පිංගතුනේ රකින්න සිල්පදයෙන් පමණක් සෝවාන් වෙන්න පුළුවන් ශාසනයක් නෙමේ. මේ සම්මා සම්බුද්ධ ශාසනය බිඳෙන සිල්පදයේ තුලිනුත් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් ශාසනයක්. අතීතයේ මනුස්ස ඝාතන 999ක් කරපු අඟුලිමාල උතුම් රහත් ඵලයට පත් වෙච්ච ශාසනයක්. අර මගධ රාජ්‍යයේ හිටිය ප්‍රධාන ගණිකාව අම්බපාලිය මේ ජීවිතයේදීම උතුම් රහත් ඵලයට පත් වෙච්ච ශාසනයක් පිංගතුනි. සන්තිස ඇමතිවරයා ඊයේ රාත්‍රී බීමත්ව ඉඳලා පසුදා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් ශාසනයක්. එනිසා රකින්න සිල්පදයේ වගේම බිඳෙන සිල්පදේනොත් අවබෝධ ඥානය සකස් කරගන්න ඔබට පුළුවන්. මොකද රකින්න සිල්පදයේ තුලින් අපිට ලැබෙන්නේ මොකද්ද? කුසල් සංස්කාරයක්. ඒ කුසල් සංස්කාරය නිට්ටයද අනිත්‍යද? කතා කරන්නේ නිට්ටයද අනිත්‍යද? ඒ වගේම බිඳෙන සිල්පදයෙන් අපිට ලැබෙන්නේ අකුසල් සංස්කාරයක්. ඒ සංස්කාරය නිට්ටයද අනිත්‍යද? එනම් පුතේ බිඳෙන සිල්පදයේ තුලිනුත් රකින්න සිල්පදයේ තුලිනුත් ලැබෙන සංස්කාරයන් මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ උතුම් සෝවාන් ඵලයට අදාළ ආර්ය සීලයට පත් වුණ කෙනෙක් බවට පත් වෙනවා. ආර්ය සීලයට ප්‍රඥා කෙනෙක් බවට පත් වුණා. එනිසා නිරේතුරුව සීලය විදර්ශනා නුවණින් දකින්න. ඒ අතීතයේ අඟුලිමාලේ යම්සේද උතුම් රහත් ඵලයට පත් උනේ අම්බපාලිය යම්කේද රහත් ඵලයට පත් උනේ කියලා දකින්න. අම්බපාලිය උතුම් රහත් ඵලයට පත් වෙන්නේ මොකද්ද? අම්බපාලියට කමඨහනක් උනේ පිංගතුනේ. අම්බපාලිය කමඨහනක් කරගත්තේ තමා ප්‍රසිද්ධ ගණිකාවක් හැටියට ගත කරපු ජීවිත කාලය පුරාවට බිඳුරු සිල්පදයි කමඨහනක් බවට පත් උනේ. තමා නිසා සමාජයේ පිංගතුන් බිඳගත්තා වූ සිල්පද කමඨහනක් කරගෙනයි අම්බපාලිය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ පිංගතුනි. එනිසා මේ ශාසනය රකින්න සිල්පදයේ වගේම බිඳෙන සිල්පදයක් විදර්ශනා නුවණින් දැකලා අවබෝධය කරා යන්න පුළුවන් ශාසනයක්. එනිසා කොතනකදීවත් ඔබ බිය කියන කාරණය සකස් කරගන්න එපා. සැකය කියන කාරණය සකස් කරගන්න එපා. ධර්ම මාර්ගයේ බිය සහ සැකය කියන කාරණය ඔබ සකස් කරගත්තොත්, විචිකිච්ඡාව කියන කාරණය සකස් කරගත්තොත් මට සෝවාන් වෙන්න බෑ, මට සෝවාන් වෙන්න පුළුවන්ද, මට සෝවාන් වෙන්න තාම ශක්තිය නැහැ, මේ සෑම සැක සංකා විචිකිච්ඡා හිත බැහැර කරන්න පිංගතුනි. මේ සැකය විචිකිච්ඡාව කියන්නේ පංච නීවරණයක්. පංච නීවරණ වැඩෙන හිතක කවදාක්වත් සප්ත බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් මම මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන චිත්තය ඇති කරගන්න. ඒ චිත්තය ඇති කරගන්න මොහොතේම ඔබ පංච නීවරණයන් ඔබේ ජීවිතෙන් පළවා දාපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ ප්‍රීතිය පස්සද්ධිය තුල ඔබ සප්ත බොජ්ජංග වඩවාගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න මේ ජීවිතේ සැකය, බිය, විචිකිච්ඡාව කියන කාරණාවෙන් බැහැර වෙලා පිංගතුනි නිරේතුරුව සප්ත බොජ්ජංගයන් වැඩෙන ආකාරයෙන් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා
විසිරෙන සිත සංස්කාරයක් අතීත කාමච්ඡන්දයන්ගේ පුරුද්ද නිසාමයි මේ හිත විසිරෙන්නේ කියලා දැකලා ඒ විසිරෙන සිත අනිත්‍ය වශයෙන් දකින්න විසිරුණු සිත නිසා විදර්ශනා නුවණ සකස් කරගත්ත දක්ෂයෙක් බවට ඔබපත් වෙනවා. හරිද මහත්තයෝ? එහෙමයි ස්වාමීනි. කියන්න.